එසේනම් අද දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සදහැවත් පිරිස සූදානම් වෙන්නේ චක්කුන් උදපාදි ධර්මදේශනා මාලාව යටතේ අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්න මේ මෛත්‍රී භාවනාව කියන මාතෘකාව යටතේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා මේ භාවනා ක්‍රමය පිළිබඳව අපි අවසානයේට කරපු ධර්ම දේශනාවෙන් මෛත්‍රී භාවනාව සම්බන්ධ විශේෂ සූත්‍ර දේශනාවක එක කොටසක් සාකච්ඡා කරන්න යෙදුණා. ඒ සූත්‍රය තමයි මෙත්තානිසංස කියන සූත්‍රය. දේශනාව අවසන් කළා ඒ සූත්‍රයේ සඳහන් වන ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය, යානි කතාය, වත්තු කතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය කියන මේ කරුණු ටික අපි සාකච්ඡා කරලා මේ භාවනාව මේ විදිහට මනාකොට ආරම්භ කළ යුතුයි කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ බව සිහිපත් කරමින් ධර්ම දේශනාව නිමා කරන්න යෙදුණා. පින්නතනි, අපි එතන ඉඳලා මේ මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් කරලා තියෙන මෙත්තානිසංස මොනවද කියන කාරණාව තමයි අද ධර්ම දේශනාව විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඒකා දසානි සංසා පාටිකංකා පෙර දේශනාවේ සඳහන් කළ විදිහට මේ මෛත්‍රී භාවනාව මනා ලෙස ආරම්භ කරලා නිවැරදිව කරගෙන යන පුද්ගලයා ආනිසංස 11ක් ලබන්න සුදුස්සෙක් බවට පත් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. පහුගිය දේශනාවට සවන් දුන්නා නම් ඔබට දැන් තේරෙනවා ඇති මෙතෙක් කල මේ ආනිසංස අපිට නොලැබුණා නම් ඒ නොලැබුණේ ඇයි කියන කාරණාව. මේ ශාසනයේ යම් ප්‍රතිඵලයක් ලබන්න නම් උතුම් වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ යම් ක්‍රමයක් තියෙනවා නම් පින්නතුනි ඒ ක්‍රමවේදයට අනුවම තමයි අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට නොදැනෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට පිටින් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට හොරෙන් මේ ශාසනයේ ඇතුලෙන් ගමනක් යන්න බෑ පින්නතුනි. ඒකයි මේ ශාසනයේ තියෙන විශිෂ්ටත්වය. මෙතන දේශනා කරලා තියෙන්නේ යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආකාරයටම හරියටම මෛත්‍රී වැඩුවා නම් ඒ මොහොතේම ලැබෙන ආනිසංස 11ක් තියෙන බව. මොනවද පින්නතුනි ඒ ආනිසංස 11? පළවෙනි එක තමයි සුඛං සුපති. හොඳින් නිින්ද යනවා. පින්නතුනි අපට ඇහෙනවා මේ සමාජයේ සමහර අය කියනවා නිමක් නැති වැඩ කටයුතු ඔළුවේ තියෙන නිසා හරියට නිින්ද ගියේ නෑ කියලා. සමහර අයට නිින්ද යන්නේ නෑ. බොහෝම වෙහෙසෙනවා නිින්ද ලබා ගන්න. ඇයි පින්නතුනි හිතේ තියෙන කරදර වැඩි නිසා නිින්ද එන්නේ නෑ. නොයෙක් කටයුතු පිළිබඳව සිතුවිලි හිතේ පිරීලා නිසා නිදා ගන්න ගියත් විවිධ සිතුවිලි ඇවිත් ඒ නිින්දට බාධා කරනවා. නමුත් මෛත්‍රිය වඩන කෙනෙකුට එහෙම වෙන්නේ නෑ කියලයි මෙතන සඳහන් කරන්නේ. ඊටාම හොඳින් නිින්ද යනවා. සුඛං සුපති කියලා සඳහන් කළේ නිසා. දෙවැනි ආනිසංසය තමයි සුඛං පටිබුජ්ජති. ඊටාම පහසුවෙන් අවදි වෙනවා. කිසිම කම්මැලිකමක් නැහැ. මලක් පිපුණා වගේ අවදි වෙන්න පුළුවන්කම තියෙනවා මේ මෛත්‍රිය වඩන පුද්ගලයාට. එහෙම නැත්තම් සමහර අය අවදි වෙලා තවත් ටිකක් නිදා ගන්න හිතනවා. සමහර වෙලාවට විනාඩි 5ක් තව විනාඩි 10ක් නිදාගෙන ඉඳලා යනවා කියලා හිතලා තමයි ආයෙත් නිදාගන්නේ. ඒ වුණාට පින්නතනේ අවදි වෙලා බලහම පැය භාගයක් පැයක් විතර නිින්ද ගිහිල්ලා. ඊටාම සුළු කාලයක් වගේ තමයි අපිට දැනෙලා තියෙන්නේ. නමුත් එහෙම කම්මැලිකමක් ඇති වෙන්නේ නැහැ. අවදි වෙච්ච ගමන්ම නැගිටින්න පුළුවන්කම තියෙනවා. එහෙම කම්මැලිකමක් කෙනෙකුට දැනෙනවා නම් ඒකට එක හේතුවක් තමයි පින්නතුනේ සුවදායක නිින්දක් ඒ පුජ්‍යලයට ලැබිලා නැහැ. සුවදායක නිින්දක් තිබුණා නම් අවදි වෙනකොට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ පින්නතුනි. පින්නතුනි මේ ශාසනයේ අපිට දේශනා කරලා තියෙන හැම දෙයක්ම මනාවම ප්‍රායෝගිකයි. ඒ මොහොතේම ඵල ලබන්න පුළුවන් කරුණු තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අත්හදා බලන්න මේ කාරණාව ඇත්තද කියලා. මම මෙහෙම කාරණාවක් සඳහන් කළොත් අපි දවසේ නිින්දට යනකොට බොහෝ රැ වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට 11 12 විතර වෙලා. එහෙම නැත්නම් 12ත් පහු වෙලා. ඒ වුණාට හෙට උදේ 4:00ට 5ට අවදි වෙන්නත් තියෙනවා. මෙච්චර නිදි මරලා හෙට දවසේ කරගන්න තියෙන කටයුතු ටික මං කොහොමද කරගන්නේ කියලා ඔබට එහෙම නොඑක් සිතුවිලි ඇති වෙන්න පුළුවන්. අපි හිතමු නිදාගන්න යනකොට වෙලාව 12:00යි කියලා. පින්නතුනි
තවත් විනාඩි 10ක් 15ක් අරගෙන ඔබ මෛත්‍රී භාවනාව වඩන්න. විනාඩි 10ක් 15ක් විතර. මේ විනාඩි 10 15 කාලය තුල හොඳට මෛත්‍රී වඩලා නිින්දට යන්න. ඔබ උදේ අවදි වෙනකොට ඔබ වෙනදා නිදා ගන්නවා වගේ පැය ගාණක් නිදාගත්ත සහනය ඔබට හොඳට තියෙනවා. ඒ උදේ අවදි වෙනකොට කිසිම අපහසුාවක් නැහැ. ඊටාම පහසුවෙන් අවදි වෙන්න පුළුවන්. දවස පුරාම තමන්ගේ කටයුතු ටික බොහොම හොඳින් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ මෛත්‍රී ආනිසංශයක් නිසා. මොකද මේ මෛත්‍රී වැඩුව නිසා ඔබට හොඳට නිින්ද යනවා. හීන පේන්නේ නැතු, හීනෙන් බය වෙන්නේ නැතු, කෙඳිරි ගාමින් මේ අත පෙරලෙන්නේ නැතු මනස සිහියෙන් නිදාගත්තාම ඒ සුළු කාලය හොඳටම ප්‍රමාණවත් පින්නතුනි. එන්න මේක ජීවිතේ අත්හදා බලන්න පුළුවන් හොඳ කරුණක්. අත්හදා බලන්න ඒක එහෙමමද කියලා. ඊළඟට පින්නතුනි තුන්වෙනි ආනිසංසය. න පාපකං සුපිනං පස්සති. නරක සිහින පේන්නේ නැහැ. එහෙම වුණාම නින්දෙන් හරියට දඟලනවා පින්නතුනි මේ නරක සිහින පේනකොට. සමහර අය කෑ ගහනවා. නින්දෙන් බොහෝම වෙහෙසයි. දාඩිය දාගෙන අවදි වෙන්නේ සමහර වෙලාවට. උගුරකට වේලිලා අවදි වෙන්නේ. එහෙම වුණාම පින්නතුනි නිදා ගත්තට වෙහෙස නිමිලා නැහැ. අපි බොහෝ වෙලාවට නිදාගන්නේ මේ කායික වෙහෙස නිසානේ. එතකොට නිදාගෙන අවදි වුණාම ඒ කායික වෙහෙස දුරු වෙලා තියෙනවා. නමුත් නිදාගත්තට පස්සේ මේ විදිහට හීනෙන් කෑ ගහලා දඟලලා බය වෙලා එහෙම අවදි වුණාම ඔහුට හොඳ නිින්දක් තිබිලා නැති නිසා අර බලාපොරොත්තු වුණ වෙහෙස නිමිලා නැහැ. නමුත් මෛත්‍රී වඩන පුද්ගලයා කවදාවත් මේ தത്വයටපත් වෙන්නේ නැහැ. පින්නතුනි මේ කාරණා තුන විශේෂයෙන්ම තමන්ගේ කටයුතු වල සහනයක් ලබා ගැනීමටත් තමන්ගේ ජීවිතය දිහා සහනදායීව බලන්නත් ලැබෙන හොඳ අවස්ථාවක්. මේ ආනිසංස තුන නිසා මනා සහනදායී බවක් ජීවිතයට තියෙනවා. මොන ආනිසංස නිසාද? හොඳින් නිින්ද ගිය නිසාත්, හොඳින් පහසුවෙන් අවදි වෙන්න ලැබෙන නිසාත්, නරක සිහින නොදැකීම නිසාත් කියන මේ කරුණු තුන නිසා මනා සහනදායී බවක් තමන්ගේ ජීවිතයට තියෙනවා. පින්නතුනි හතරවෙනි කාරණාව මනුස්සානං පියෝ හෝති. මිනිසුන්ට ප්‍රිය වෙනවා කියන එක තමයි මේකේ තේරුම. මිනිසුන්ට ප්‍රිය වෙනවා කියලා සඳහන් කරාම හොඳ මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. නරක මිනිස්සුන්ටත් ප්‍රිය වෙනවා. හැබැයි යම් තරමකින්. නරක මිනිස්සුන්ටත් යම් තරමක ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. හොඳ මිනිස්සුන්ට ඒ පුද්ගලයා ඊටාම ප්‍රියශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේකත් පින්නතුනි මේ Tamanට ඇති වෙන අපහසුතාවයන්ගෙන් බේරෙන්න තියෙන හොඳ ක්‍රමයක්. පින්නතුනි විශේෂයෙන් මේ ආනාපාන සති භාවනාව වගේ උසස් භාවනා ක්‍රමයක් වඩන්න අපි යම් තැනකට ගියත් මුලින්ම මෛත්‍රී භාවනාව යම් ප්‍රමාණයක් වඩලා ආනාපාන සතියට යන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. මොකද පින්නතුනි එතන ඉන්න පුළුවන් නොඑක් මිනිසුන්ගෙන් සහ ලොකු හෝ කුඩා සත්තුන්ගෙන් අපට බාධා පැමිණෙන්න පුළුවන්. නමුත් මේ මෛත්‍රී භාවනාව වඩලා තියෙන නිසා එහෙම පැමිණෙන්න තියෙන බාධාවල් නැති කරගන්න අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ නිසායි මනුස්සානං පියෝ හෝති. විශේෂයෙන් මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානං පියෝ හෝති. අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. භාවනාවට විතරක් නෙමෙයි පින්නතුනි මෛත්‍රිය වඩන කෙනාගේ අනිත් කටයුතු වලටත් මනුෂ්‍ය අමනුෂ්‍ය වගේම සත්තු සිව්පාවන්ගෙන්ද ඇතිවෙන යම් බාධාවක් තියෙනවා නම්
ඒ බාධාවල් පවා නැති වෙලා යනවා. ඒක ඉතින් පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙනකොට තියෙන ලොකු ප්‍රශ්නයක්නේ. අපි යම් වැඩක් කරන්න ගියහම මිනිස්සුන්ගෙනුත් බාධා වෙනවා. සත්තු සිව්පාවන්ගෙනුත් බාධා වෙනවා. සමහර වෙලාවට අමනුෂ්‍ය කරදර ආදියක් තියෙනවා. නමුත් මෛත්‍රී සහිත පුද්ගලයාට ඒ කාගෙන්වත් බාධාවක් නැහැ. අමනුස්සානං පියෝ හෝති කියලා සඳහන් කරාම විශේෂයෙන් මෙතන අමනුෂ්‍ය කියහම මේ හිත හොඳට දියුණු කරගත්ත දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා ප්‍රිය උපදවන පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ මෛත්‍රී වඩන පුද්ගලයා. ඊට අමතරව තව සාමාන්‍යයෙන් අපි කතා කරන අමනුෂ්‍ය නමින් කතා කරන මේ යක්ෂයෝ ප්‍රේතයෝ වගේ අයගෙන් පවා මේ මෛත්‍රී සහිත පුද්ගලයන්ට කරදර වෙන්නේ නැහැ පින්නතුනි. දැන් මේ කාලේ මේ භයානක වසංගත තත්ත්වයක් ලෝකෙ පුරාම තියෙනවනේ. එතකොට සමහර අයට හිතෙනවා සමහර අය කියනවා ඉතින් මේ වාගේ වෙලාවට දෙවියන්ගෙන් මිනිස්සුන්ට සහනයක් නැද්ද? දෙවියන්ගෙන් අනුකම්පාවක් මිනිස්සුන්ට ලැබෙන්නේ නැද්ද කියලා. පින්නතුනි දෙවියන්ගෙන් අනුකම්පාවක් මිනිස්සුන්ට ලැබෙනවා. මේ මනුස්ස ප්‍රජාවට අනුකම්පා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට කරුණු දක්වලා තියෙනවා. නමුත් ඉතින් ලොකු අනුකම්පාවක් ලැබෙන බවක් මේ කාලේ පේන්නේ නෑ වාගේ කියලාත් හිතෙනවා. එතකොට ඇයි අනුකම්පාවක් ලැබෙන්නේ නැත්නම් ඒකට හේතුව මොකක් වෙන්න ඇද්ද? හේතුව තමයි පින්නතුනි මේ දෙවියෝ මිනිස්සුන්ට උදව් කරනකොට විශේෂයෙන් දෙවියෝ උදව් කරන්නේ සම්මාදිට්ඨික මිනිස්සුන්ට. මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ට දෙවියන්ගෙන් උදව් හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් දෙවියෝ අපිට සලකන්නේ නැත්තේ ඇයි කියන කාරණාව ගැන හිතනවට වඩා ඊට කලින් හිතලා ඉන්න සිද්ධ වෙනවා අපි සම්මාදිට්ඨිකයිද කියලා. ඒ ප්‍රශ්නේ හරියටම निराකරණය කරගත්තොත් දෙවියන්ගෙන් උදව් ලැබෙනවා පින්නතුනි. අනිත් කාරණාව තමයි වර්තමානයේ අපි හරියට දකින කාරණාවක්නේ පින්නතුනි මේ බාරහාර වෙනවා කියන එක. මේකේ මේ බෞද්ධයන්ට සුදුසු ක්‍රමයක් බෞද්ධයන්ට ආවේනික ක්‍රමයක් නෙමෙයි මේ බාරහාර වෙනවා කියන එක. පින්නතුනි මේ බාර වෙනවා කියන තැන තියෙන්නේ ගනුදෙනුවක්නේ. අපේ මේ කාරණාව කරලා දුන්නොත් මේ කාරණාව කරගන්න අපට උදව් කළොත් මෙහෙම කරන්නම් කියලානේ බාර වෙන්නේ. ඕක පින්නතුනි දෙවියන්ට විතරක් නෙමෙයි. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට අපි මිනිස්සුන්ටත් කියනවනේ මට මේ දේ කරලා දුන්නොත් මේ කාරණාව කරගන්න උදව් කළොත් මෙච්චරක් දෙන්නම් කියලා. මේ විදිහට සලකන්නම් කියලා. ඉතින් ඔක දෙවියන්ට විතරක් කරන දෙයක් නෙමෙයි. නමුත් පින්නතුනි මේ බුද්ධ ආගමේ තියෙන්නේ එහෙම ක්‍රමයක් නෙමෙයි. තමන් සම්මාදිට්ඨික වෙලා උසස් පින්කම් කරලා මේ හිත දියුණු දෙවියන්ට අපි කරපු පින් අනුමෝදන් කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි පින්නතුනි මෙතන මේ හිත දියුණු දෙවියන්ට කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ? හේතුව තමයි පින්නතුනි යම් හොඳ දෙයක් කරාම සතුටු වෙන්නේ ටිකක් හරි හිත දියුණු මට්ටමක ඉන්න අය විතරයි. මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වුණත්, මිනිසියෙක් වුණත් හොඳ දෙයක් කරාම ඒක අනුමෝදන් වෙන්නේ නැහැ. ඒක දැකලා සතුටු වෙන්නේ නැහැ. මොකද දියුණු හිතක් නැති හින්දා. නමුත් මේ අපේ ශාසනය කතා කරන්න පින්නතුනි ඊතා උසස් මනසක් තියෙන සම්මාදිට්ඨික දෙවියෝ ගැන. ඒ දෙවියන්ගේ හිත විතරක් නෙමෙයි උසස්. ඒ දෙවියන්ගේ සැපයත් ඊටාම උසස්. මේ දිව්‍ය සැපයයි සක්විති රජුරුවන්ගේ සැපයයි පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උපමාව තමයි පුංචි ගල් කැටයකුයි හිමාල පර්වතයයි. මනුස්ස ලෝකේ උපරිම සැපය භුක්ති විඳින සක්විති රජුරුවන්ගේ සැපය පුංචි ගල් කැටයක් වාගේ. නමුත් දිව්‍ය ලෝකේ දෙවියෝ විඳින සැපය අර මහා හිමාල පර්වතේ වාගේ. එහෙමනම් මොනතරම් උසස් සැපයක් ඒ දෙවියන්ට තියෙනවද? එහෙමනම් පින්නතුනි මේ කාරණාවත් හිතලා බලන්නකෝ.
අපි ඔය බාරහාර වෙච්චහම අපි දේවාල වලට අරගෙන යන පළතුරු වට්ටිය අපි පින්නතුන් ඕන තරම් දැකලා තියෙනවනේ. ඉතින් සක්විති රජෙකුටත් වඩා ඊටාම උසස් සැපයක් විඳින දෙවිවරු මේ අපි අරගෙන යන පළතුරු වට්ටිය බාර ගන්න සූදානම් වෙයිද පින්නතුනි? අඩුතරමේ හැරිලවත් බලයිද මේ වාගේ පළතුරු වට්ටියක් දිහා? එහෙමනම් පින්නතුනි උසස් දියුණුවක් නැති උසස් සැපයක් නැති යම් අමනුෂ්‍ය කෙනෙක් ඔය දේවාලයක ඉන්නවා නම් එහෙම කෙනෙකුට මේ පළතුරු වට්ටියක් ප්‍රිය වෙන්න පුළුවන්. පල්ලැහැ මට්ටමේ දෙවියෙක් කියලා කීවට සාමාන්‍ය මනුස්ස සැපේවත් නැති කෙනෙක් තමයි එහෙමනම් ඉන්න ඕනි. හිතන්නකො පින්නතුනි අපි ඔය ඒ දේවාලයකට අරගෙන යන පළතුරු වට්ටියක් මේ සමාජයේ ජීවත් වෙන යම් පොහොසත් පුද්ගලයෙක් ගාවට ගෙනihin දෙන්න පුළුවන්ද කියලා. එහෙමවත් අරගෙන යන්න බෑනේ. ඒ වුණත් බාරගන්නේ නෑනේ මේ ගෙනියන පළතුරු වට්ටිය. එහෙමනම් ඔය දේවාලේ ඉන්න ඒ දෙවියා ඊටත් වඩා ඊටා පල්ලෙහා ඉන්න මට්ටමේ කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුට පුළුවන් වෙයිද අපිට උපකාර කරන්න? අන්න ඒකයි පින්නතුනි සඳහන් කළේ උසස් පින්කම් සිද්ධ කරලා ඒ තමන් ලබාගත් ඒ කුසලය මේ දෙවියන්ට අනුමෝදන් කරන්න. අපි අනුමෝදන් කරන කුසල් ලබලා ඒ දෙවියෝ බොහෝසේ සතුටු වෙනවා. තමන්ට පින් අනුමෝදන් කරන මේ සම්මා දිට්ඨික මිනිස්සු දිහා ඒ උසස් දෙවියෝ බලනවා කියලා සඳහන් කළේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ දිහා බලනවා වාගේ. පින්නතුනි දරුවෙකුට කරදරයක් වුණාම අම්මා ඒක දැනගත්තාම ඒ දරුවා ළඟට ආවොත් දරුවගේ කරදර වලට පිහිට වුණාම මට මොනවද දෙන්නේ කියලා අම්මා කවදාවත් අහන්නේ නැහෙනි. මට අහවල් දේ දෙනවා නම් මං එහි යන්නම් කියලා අම්මා පණිවිඩය ගෙනාවු කෙනා අතින් කියන්නෙත් නැහෙනි. කර කර ඉන්න යම් වැඩක් තියෙනවා නම් ඒ ඕනෑම වැඩක් පැත්තක දාලා අම්මා වහාම එතෙන්ට යනවා. ඒ වාගේ තමයි මේ සම්මා දිට්ඨික උසස් දෙවිවරු තමන්ට පින් අනුමෝදන් කරන සම්මා දිට්ඨික මිනිස්සුන්ට යම් කරදරයක් වෙනවා නම් අම්මා කෙනෙක් දරුවට බලනවා වාගේ බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. පින්නතුනි ඔබම හිතලා බලන්නකෝ. ඔබේ දරුවෙකුට කරදරයක් වුණාම ඔබ මොනතරම් යොහුසුළු වෙනවද දරුවට පිහිට වෙන්න කියලා? එහෙමනම් මේ ශාසනයේ සඳහන් කරන මේ අති ප්‍රබල මානසිකත්වයන් තියෙන ඊටාම උසස් දෙවිවරු සතුටු කරන්න අපිට පුළුවන් නම් සතුටු කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි පින්කම් කරලා ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන එක. එහෙම පින් අනුමෝදන් කරාම ඒ දෙවියෝ බොහොම සතුටු වෙලා තමයි Tamanට පින් දෙන සම්මාදිට්ඨික මිනිස්සුන්ට උපකාර කරන්නේ. ඊටාම යොහුසුළුයි පින් දෙන මිනිස්සුන්ට උපකාර කරන්නේ. බාරහාර වීම කියලා කියන්නේ පින්නතුනි ඊටාම පහළ මානසිකත්වයක්. එතකොට පින්නතුනි මේ බෞද්ධ කියන අපි වැඩි පිරිසක් මේ සඳහන් කරන විදිහට ඊටාම පහළ මානසිකත්වයන් තියෙන අයද ඉන්නේ. ඒ තරම් නොදියුණු මට්ටමේද? මොකද පින්නතුනි ඔබ දැකලා ඇති බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වෙච්ච අනුරාධපුරයේ මහසෑය ළඟට ගියහම මේ මල්ලාසනයක් ගානේ මොන තරම්නම් පඳුරු ගැට ගහලා තියෙනවද කියලා බලන්නකෝ. කවුරු එක්කද මේ ගනුදෙනු කරන්න ලෑස්ති වෙන්නේ? කවුරු වෙනුවෙන්ද මේ පඳුරු ගැට ගහලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේටද? එහෙම නැත්නම් මේ මහා චෛත්‍ය රාජානන් ළඟ ඉන්න දෙවිවරුන්ටද මේ පඳුරු ගැට ගහලා තියෙන්නේ? ඒ දෙවියෝ අපේ මේ පඳුරු දිහා බලලා සතුටු වෙයිද? මෙච්චර ප්‍රමාණයක් අපිත් එක්ක ගනුදෙනු කරන්න සූදානම් වෙලා කියලා. එහෙම සතුටක් නෑ පින්නතුනි. අපේ තියෙන බාල පහත් මානසිකත්වයක් එතන තියෙන්නේ. මේ ශාසනයේ උගන්වලා තියෙන්නේ මොනවද? මේ ශාසනය තුල කටයුතු කරන ක්‍රමය මොකක්ද? දෙවියන්ගෙන් උදව් උපකාර ලබා ගන්නවා නම් ඒ උදව් උපකාර ලබා ගත යුතු ක්‍රමය මොකක්ද කියන කාරණාව ධර්මය තුලින් දැනගෙන නැති හින්දා අපි මේ වාගේ කටයුතු කරන්නේ.
මේ නිර්මල දහම තුලින් ජීවිතේ දකින්න කෙනෙකුට පින්නතුනි එහෙම බාරහාර වෙන්න කවදාවත් හිතෙන්නේ නැහැ. නමුත් පින්නතුනි ඊතා නොදියුණු මානසිකත්වයක් තියෙන කෙනෙක් බාරහාර වුණා කියලා අපි ඒ අයට දොස් කියනවට වඩා අනුකම්පා කරන්නයි ඕනි. මොකද පින්නතුනි ඒ අයත් තමන් ඉන්න මට්ටමින් ඉහළට යන්න මොනවා හරි උදව්වක් ලබා ගන්න දෙපැයි. එවන් අයට පින්නතුනි එක්කෝ දියුණුවට මඟ පෙන්නලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒ අයට උදව් කරන්න ඕනේ. ওই දෙකම නොකර දෝෂාරෝපණ විතරක්ම කරනවා නම් එතනත් පින්නතුනි තියෙන්නේ අපේම දෝෂයක්ම තමයි. ඔබට පුළුවන් විදිහට ඔබ දියුණු වෙන්න. නමුත් අනුන්ට දොස් කියන්න යන්නත් එපා. මොකද ඒකත් මේ මෛත්‍රියට විරුද්ධ හින්දා. ඒකයි සඳහන් කළේ එක්කෝ ඔවුන්ට මග කියලා දෙමු. එහෙම නැත්නම් අපි උදව් කරමු කියලා. ඔය දෙකම නොකර දොස් කියනවා නම් අපි ළඟ මෛත්‍රිය නෑ කියන තැනට තමයි යන්න වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි උත්සාහ කරන්න ඕන ඒ දුර්වල අයට මේ බුදුදහමේ දේශනා කරලා තියෙන මේ උසස් ක්‍රමය මේ මග කියලා දෙන්න. මෛත්‍රී සිතින් යුක්තවම අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනේ. පින්නතුනි මේ මනුෂ්‍ය අමනුෂ්‍ය දෙපක්ෂයටම ප්‍රිය වීම ඊටමත් හොඳ දෙයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු නැති සමහර වෙලාවල් වල අපට හොඳ උදව් සහ රැකවරණ ලැබෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන වෙලාවටම නම් ලැබෙන එකක් නැහැ. නමුත් උදව් ලැබෙන අවස්ථා ඕන තරම් තියෙනවා. අපට ඒක තේරෙන්නේ ඒක එහෙමයි කියලා අපි හිතන්නෙත් නැහැ. නමුත් පින්නතුනි අපි බලාපොරොත්තු වෙන වෙලාවටම දෙවියන්ගෙන් උදව් ලබන්න නම් ඒත් පුළුවන්. බැරි කමක් නැහැ. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන්නේ බලාපොරොත්තු වෙන වෙලාවට උදව් ලැබෙන්නේ නැත්තම් අන්‍ය වෙලාවල් වල උදව් ලැබුණට මොකටද කියලා. නෑ පින්නතුනි බලාපොරොත්තු වෙන වෙලාවටම උදව් ලබන්නත් පුළුවන්. හැබැයි ඒක කරගන්න නම් අපි මේ ඉන්න මට්ටමට වඩා හුඟක් දියුණු වෙන්න ඕනේ. එහෙම වුණොත් හිතන වෙලාවටම උදව්වත් ලැබෙනවා. ආන් ඒ නිසා එහෙම පුද්ගලයෙක් වෙන්න මේ ධර්මයේ දේශනා කරලා තියෙන විදිහට ඔබ ඔබේ ජීවන රටාව හදාගන්න උත්සාහ කරන්න. පින්නතුනි 6 වෙනි ආනිසංසය තමයි දේවතා රක්칸ති. මෛත්‍රිය තියෙන පුද්ගලයන්ව දෙවියෝ විසින් රකින්නවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඒක ඊටාම වටින කාරණාවක්. මෛත්‍රියේ තියෙන අය දෙවියෝ විසින් රකින්නවා. දෙවියෝ මිනිස්සුන්ට උදව් කරනකොට විශේෂයෙන් බලන කාරණාවක් තමයි ඒ පුද්ගලයෝ ළඟ මෛත්‍රී ගුණ ධර්ම තියෙනවද කියලා. ඒ මිනිස්සු ළඟ සම්මාදිට්ඨික බව තියෙනවද කියලා. ඒ මිනිස්සු ළඟ තිසරණේ තියෙනවද කියලා එහෙම නැත්තම්. එහෙම අයට තමයි ඉස්සරලාම උදව් ලැබෙන්නේ. මොකද දෙවියෝ අපි දිහා බලන්නේ නැතුවම නෙමෙයිනේ පින්නතුනි. මේ මනුස්ස ලෝකෙ දිහා බලහම ඉස්සරලම දකින්නේ උසස් අය. කඳු යායක් දිහා බලහම අපිට ඉස්සරලාම පේන්නේ උසට තියෙන කඳු මුදුන් ටිකනේ. එහෙනම් ඒ වාගේ ඉහළ ඉඳලා දෙවිවරු මනුස්ස ලෝකෙ දිහා බලනකොට ඒ දෙවියන්ට ඉස්සරලම පේන්නේ මේ උසස් අය. හැබැයි මෙතන මේ උසස් අය කියලා කියන්නේ මේ වර්තමානයේ අපි කතා කරන මේ ප්‍රභූ පැලැන්තියේ ඉන්න අය කියන කාරණාව නෙමෙයි. ගුණ ධර්ම වලින් උසස් අය. සම්මා දිට්ඨික අය ගැනයි මේ කතා කරන්නේ. මොකද පින්නතනේ ඊට අනුව අපි දැනගන්න ඕනේ මේ දෙවියන්ට අපි දිහා බලනකොට මේ අපි කරලා තියෙන හොඳ විතරක් නෙමෙයි පේන්නේ පින්නතුනි. අපි කරලා තියෙන හොඳත් පේනවා, අපි කරලා තියෙන නරකත් පේනවා. ඉතින් හුඟක් වැරදි කරලා ටිකක් හොඳ වැඩ කරන අයට බලන්න කලින් හුඟක් හොඳ වැඩ කරලා
අඩුවෙන් නරක වැඩ කෙරලා තියෙන අයට මුලින්ම පිහිට වෙනවා. කොහොමත් නරක වැඩ කරන්නේ නැති අයට තමයි මුලින්ම පිහිට හම්බ වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න මේ දෙවියෝ අපි දිහා බලනකොට අපි ගැන හැමදේම දන්නවා කියලා. විශේෂයෙන් පින්නතුනේ ආර්යයන් වහන්සේලා බලන්නේ. වැඩිමනක් බලන්නේ ආර්යයන් වහන්සේලානේ. දැන් දෙවනි දිව්‍ය තලයිනුත් ඉහළට ඉන්න දෙවිවරු අපි දිහා බලන ප්‍රමාණය කොච්චරද කියන කාරණාවත් අපිට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. මොකද අපි දිහා බලන්න ඒ දෙවියන්ට උවමනාවකුත් නැහැ පින්නතුනි. මොකද අප්‍රමාණ දිව්‍ය සැපයක ගිලිලා ඉන්නකොට මේ පල්ලැහැ දුක් විඳින අපි දිහා බලන්න උවමනාවක් නැහැනේ. ඉතින් අපි ගැන අවධානයක් ඇති කරවන්න නම් අපිත් එක්ක විශේෂ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඕනේ. ඉතින් අපි කොහොමද එහෙම දෙවියොත් එක විශේෂ සම්බන්ධතාව ගොඩනගන්නේ? ඒ සම්බන්ධතාවයේ ගොඩනගන්න තියෙන ක්‍රමය තමයි අපි විසින් උසස් පින්කම් කරලා බ්‍රහ්ම ලෝකවල ඉන්න මහා බ්‍රහ්ම රාජයින්ට, සුද්ධාවාසවල ඉන්න සියලුම ආර්යයන් වහන්සේලාට, බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල ඉන්න සියලු ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට අපි කරන මේ උසස් පින් අනුමෝදන් කරවන්න ඕනේ. නිතර අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට නිතර තමන්ට පින් දෙන අය පිළිබඳව යම් අවධානයක් ඒ දෙවියන්ගෙන් යොමු වෙනවා. එතකොට තමයි තමන්ට පින් දෙන අය ආරක්ෂා කරන්න හිතක් පහළ වෙන්නේ. ඒකයි අපි අර මුලින් සාකච්ඡා කළේ අම්මයි තාත්තයි යම්සේ දරුවන්ට පිහිට වෙනවද ඒ විදිහට පිහිට වෙන තැනට මේ දෙවියෝ යොමු වෙන්නේ ඒ වෙලාවට. ඒකයි සඳහන් කළේ උසස් සම්බන්ධතාවයක් මේ දෙවියොත් එක්ක හැම වෙලාවෙම තියාගන්න ඕනේ කියලා. නැත්නම් මේ උසස් දිව්‍ය සැපයක ඉන්න දෙවියන්ට අපි දිහා බලන්න හේතුවක් නැහැ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පිළිබඳව සඳහන් කළත් ඊටා විශේෂ දෙවි කෙනෙක් නිපින්නතිනි ආර්යයන් වහන්සේ නමක්. විශේෂ දිව්‍ය රාජයේ ආර්යයන් වහන්සේ නමක්. ඉතින් මනුස්ස ලෝකෙ දිහා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බලනවා. එකක් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් බලනවා. ඊළඟට තමයි පින්නතුනි අපි ධර්ම කාරණාවල් වල ඕන තරම් අහලා තියෙන්නේ. සමහර අය ಗುಣ පුරනකොට සක්‍ර දේවේන්ද්‍රයන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ උණු වුණා කියලා. ඉතින් විශේෂ කාරණාවක් නෙපින්නතුනි. යම් කෙනෙක් ಗುಣ පුරනකොට ಗುಣ පුරන්න හිතනකොට ඉතින් මේ ආසනය රත් වෙලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඒ ಗುಣ පුරන පුද්ගලයා දිහා බලනවා. ඉතින් එහෙම බලහම නොඑක් ආකාරයෙන් මේ ගුණධර්ම දියුණු කරගන්න ආරක්ෂා සම්පත්තිය විධිවිධාන හදලා තියෙන බව අපි අපේ ධර්මයේ තුල ඕන තරම් දකිනවා. ඉතින් මේ මෛත්‍රී ගුණධර්ම දියුණු කරන පුද්ගලයෝ කොහොමත් පින්නතුනි සම්මාදිට්ඨිකයිනේ. සරණ සිල් තියන අයනේ. එන සම්මාදිට්ඨික බව තියෙනවා. සරණ සීලයේ තියෙනවා. මේ උතුම් මෛත්‍රී ගුණ දියුණු කරනවා. ඉතින් මේ උසස් දෙවියෝ එවන් අයව ආරක්ෂා කරනවා. ඒකයි දේවතා රක්칸ති කියලා මෙතන සඳහන් කළේ. හත්වෙනි කාරණාව තමයි පින්නතුනි නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නකින් විසකින් ආයුධයකින්වත් මරන්න බෑ කියන එකයි මෙතන සඳහන් කරන්නේ. යම් තැනක ගින්දර තියෙන බව පිලිස්සෙන්න කලින් දැනගත්තොත් අපිට පිලිස්සීම නවත්ත ගන්න පුළුවන්. නොදැන පිලිස්සුනොත් ඒ වේදනාව අයින් කරගන්න පුළුවන්. තවත් දියුණු තත්වයක් තුල මීටත් වඩා දේවල් පින්නතුනි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් වසවිස කණ්ඩ දුන්නොත් එහෙම නැත්නම් විස සහිත සතෙක් දෂ්ට කළොත් බේරෙන්නත් පුළුවන්. තමන්ට හානියක් වෙන්නේ නැතුව. මේ මෛත්‍රී භාවනාව පින්නතුනි තමන්ට මෛත්‍රී කරලා
දැන් අපි සඳහන් කළේම මුලින්ම තමන්ට මෛත්‍රී කරන්න කියලානේ. ඉතින් ධ්‍යාන මට්ටමට ඉක්මනට යන්න නම් ඉස්සරලාම තමන්ට තමයි මෛත්‍රී වඩන්න ඕනේ. තමන්ට මෛත්‍රිය වඩලා ඊට පස්සේ අපි කලින් දේශනාවල් වල සඳහන් කළා තවත් එක්කෙනෙකුට මෛත්‍රී වඩන්න කියලා. ඒ කියන්නේ තමන් දියුණු මට්ටමකට ඇවිල්ලා තවත් කෙනෙකුට මෛත්‍රී වඩන්න. එතකොට අපි ඒ කාරණා විස්තර කළා. පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක් අරමුණු කරලා මෛත්‍රී වඩන්න. කාන්තාවක් නම් කාන්තාවක්ම අරමුණු කරලා මෛත්‍රී වඩන්න. එහෙම කරුණු පැහැදිලි කිරීමක් අපි කලින් දේශනාවල් වල සිද්ධ කළා. නමුත් මෙතන මේ සිහිපත් කරන්න හැදුවේ තමන් තමන්ට මෛත්‍රී කරලා තවත් එක පුද්ගලයෙකුට වඩනවා කියන මේ ආකාර දෙකම කරලා තියෙනවා නම් ඒ තමන්ට දෂ්ට කරපු සතා අරමුණු කරලා තමන්ට වඩලා තියෙන මෛත්‍රිය ඒ සතාට යොමු කිරීම තුල පින්නතුනි ඒ විෂ නැති වෙලා යනවා. මේ කියන්නේ පින්නතුනි ධ්‍යාන මට්ටමක් ගැන එහෙම නෙමෙයි. මූලික මට්ටමක් මේ මෛත්‍රී භාවනාවේ. ඒ මූලික මට්ටමම සහ ඒ ළඟ තියෙන තවත් මට්ටමක් තුලදී කරගන්න පුළුවන් කාරණාවක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. යම් සතෙක් දෂ්ට කරාම ඒ සතාගේ විෂ අපේ ශරීරයට ඇතුල් වෙලා නම් පින්නතුනි ඒ විෂ ශරීරය තුල පැතිරෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා වෙන්න පුළුවන් මෛත්‍රිය තුලින්. මූලික මට්ටමින් එහාට තව ටිකක් අපි දියුණුයි නම් මේ ශරීරගත වෙලා තියෙන විෂ පින්නතුනි අපිට පුළුවන්කම තියෙනවා ඒ දෂ්ට කරපු මුඛයෙන්ම ආපහු එළියට පහ කරලා දාන්න. ඒක මේ මෛත්‍රී භාවනාවේ විශේෂ ගුණයක්, විශේෂානිසංසයක්. නමුත් පැහැදිලි කළා මේක ධ්‍යාන මට්ටමක් නෙමෙයි කියලා. බලන්න මොන තරම් පහසුවක් මොන තරම් රැකවරණයක් තියෙනවද කියලා. දැන් හිතන්නකෝ සාමාන්‍ය පුද්ගලයෙක් මදුරුවෝ දෂ්ට කරලා මොන තරම් කහනවද? සමහරට ශරීරේ පළු ඇති වෙලා, බිබිලි ඇති වෙලා. මොකද ඒ විෂ නිසා. නමුත් තමන් ළඟ මෛත්‍රී ගුණය යම් පමණකට දියුණු වෙලා තියෙනවා නම් ඒ විෂෙන් වෙන හානිය අවම කරගන්න හොඳටම පුළුවන්. ඉතින් ඒ වාගේ මහ පුදුම රැකවරණයක් මේ උසස් භාවනා ක්‍රමය තුල පින්නතුනි තියෙනවා. ඒකයි සඳහන් කළේ මේ භාවනා ක්‍රමය හැම කෙනෙක්ම ප්‍රගුණ කළ යුතු උසස් භාවනා ක්‍රමයක්. මේ තරම් ප්‍රායෝගික ප්‍රතිඵල පෙන්නලා තියෙනකොට අපි තවත් යොමු නොවි ඉන්නවා නම් ඒක අපේම තියෙන දුර්වලතාවයක් මිසක් වෙන කාගේවත් තියෙන අඩුපාඩුවක් නෙමෙයි. ධර්මයේ තියෙන අඩුපාඩුවකුත් නෙමෙයි. අපිට මඟ පෙන්නලා තියෙන ඕන තරම්. භාග්‍යතුන් වහන්සේ හැබෑ මඟ, නිවැරදි මඟ මනාව පෙන්නලා තියෙනවා. ඉතින් මාර්ගය පෙන්නලා තියෙනවා, මාර්ගයේ යන්න නැත්තම් කරන්න දෙයක් නැහෙනි. පිළිතුරු බඩගිනි හැදිලා තියෙනවා. කෑම ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් කෑම කන්නේ නැත්තම් කෑම වල නෙමෙයිනේ වරද තියෙන්නේ. කෑම කන්නේ නැති පුද්ගලයාගේ තමයි වරද තියෙන්නේ. එහෙනම් මේ තරම් අපූර්වට පාර පෙන්නලා තියෙනවා. රැකවරණේ හදාගන්න හැටි දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදයට අනුගත වෙන්නේ නැත්තම් ඒ දේශනාවේ නෙමෙයි වරද තියෙන්නේ. ඒ දේශනාවට අනුගත වෙන්නේ නැති පුද්ගලයා තුල තමයි වරද තියෙන්නේ. සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ. සාන්දෘෂ්ටිකයි, අකාලිකයි, ධර්මයේ තුලට ඇවිල්ලා බලන්න ඕනෑම කාලයක ඵල ලබන්න පුළුවන් කියලා දේශනා කළේ. පින්නතුනි, අපි 8 වෙනි කාරණාවටත් යමු. තුවටං චිත්තං සමාධියති. සමහර කෙනෙක් භාවනාවක් කරන්න ගියහම සමහර විට පැය භාගයක්, පැයක් විතර ගත වෙන්න පුළුවන් තමන්ගේ හිත සමාධිගත කරගන්න මට්ටමට එන්න. එහෙත් ඊටාම ෂණයකදී තමන්ගේ හිත සමාධියට නගා ගන්න පුළුවන් භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ.
ඊළඟට පින්නතුනි ඒ සමාධිය තුලින් පුළුවන් විදර්ශනා භාවනාවකට බොහොම පහසුවෙන් යන්න. හේතුව තමයි ඊටාම ඉක්මනින් ඊටාම පහසුවෙන් හිත එකඟ කර ගැනීම කියන කාරණාව දැන් මේ මෛත්‍රී භාවනාව තුළින් පුරුදු පුහුණු වෙලයි තියෙන්නේ. ඒ නිසා අර විදර්ශනා භාවනා ක්‍රමයකට ගිහිල්ලා හිත සමාධිගත කිරීම කියන කාරණාවට විතරක් දීර්ඝ කාලයක් ගත කරන්න උවමනා නැහැ. මේ මෛත්‍රී භාවනාව තුළින් තමන් ලැබූ සමාධිය ඒ විදර්ශනාවට පාදක කරගන්න පුළුවන්. ඒ නිසා මේ වහ හිත සමාධිගත වෙනවා කියන කාරණාවත් ඊටාම විශේෂ ආනිසංසයක්. 9 වෙනි කාරණාව මුඛ වන්නෝ විප්පසීදති. ඒ කියන්නේ පින්නතිනි මේ මුහුණේ වර්ණය පැහැපත් වෙනවා කියන එක. නමුත් පින්නතුනි හිතන්න එපා මේ ලෝකේ ඉන්න මුහුණ ඊටාමත් පැහැපත් පුද්ගලයාගේ මුහුණ තරම් පැහැපත් වෙයි කියලා. මේ ලෝකේ ඉන්න ලස්සනම පුද්ගලයා තරමට තමන් ලස්සන වෙයි කියලා එහෙම හිතන්න එපා. තමන්ගේ මුහුණේ මෙතෙක් තිබුණ ප්‍රමාණය, මෙතෙක් තිබුණ ස්වභාවය ඊට වඩා ප්‍රියමනාප බවට පත් වෙනවා. මෙතෙක් තිබුණ ප්‍රමාණයට වඩා මුහුණ පැහැපත් වෙනවා කියන එකයි මේ කාරණාවේ තේරුම. තමන්ගේ මුහුණ දැක්කහම තමන්ටම තේරෙනවා පෙරට වඩා දැන් මුහුණේ සෞම්‍ය බවක් තියෙනවා කියලා. ඒ වගේ අන්‍යයන්ටත් ඒ මුහුණ දැක්කහම ඒ වෙනස පේන්න පටන් ගන්නවා. ඒකයි මුඛ වන්නෝ විපස්සීදති කියලා සඳහන් කළේ. 10 වෙනි ආනිසංසයේ අසම්මූල්හෝ කාලං කරෝති. හොඳ සිහියෙන් තමයි මෛත්‍රී චිත්තේ දියුණු කරපු පුජ්‍යලයා මරණයටපත් වෙන්නේ. පින්නතුනි එහෙම වෙනවා නම් ඊටාම හොඳයි. අපි හැමෝගෙම බලාපොරොත්තුවත් හොඳ සිහියකින් මැරෙන එක. ඉතින් හොඳ සිහියෙන් මැරෙන්න මේ මෛත්‍රී භාවනාව වඩලා තියෙන එක විශේෂ උපකාරයක්. මනුෂ්‍ය දිව්‍ය ආත්ම වලට යන්නත් මේ භාවනාව වඩලා තියෙනවා නම් පහසුවෙන් පුළුවන්. ඉතින් පින්නතුනි මේ දිව්‍යමය ආත්මයක් ගාවට ආත්මයකට යනවා කියලා කියන එක ඊටා විශේෂයි. නමුත් දෙවෙනි ක්‍රමයත් ඊටාම හොඳයි. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා ඉපදුනත් සම්මාදිට්ඨික වෙන්නේ දුප්පත් නොවෙන්න, සුදුසු ප්‍රදේශයක වාසය කරන්න, කල්යාණ මිත්‍රයන් ලබන්න, මේ ආදී කාරණා සම්පූර්ණ වෙන්න මේ මෛත්‍රී ගුණධර්ම දියුණු වෙලා තියෙන්න ඕනේ. දියුණු කරපු කෙනෙකුට ඊළඟ භවයේ මේ தത്വයට පත් කරගන්න පුළුවන්. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් සම්මාදිට්ඨිය ලැබෙන්න ප්‍රාර්ථනා කරමින්ම ඒ සඳහා බොහෝ පින් කරන්න ඕනේ පින්නතුනි. හැබැයි මේ தത്വයට පහසුවෙන් එන්න බෑ. අපි මේ ඉන්න தത്വයේ ඉඳලා. මේ ඉන්න தത്വයෙන් මැරුණොත් හොඳ තැනකට යන්න පුළුවන්ද කියලා තමන්ගේ සීලය හැම වෙලාවෙම ආවර්ජනය කරලා බලන්න වෙයි පින්නතුනි. මොකද බොහෝ දේශනාවල් වල කරුණු පැහැදිලි කරලා තියෙනවා නැවත නැවත. මේ ජීවිතයේ දවසක අපි අත්හරින බව අපි හැමෝම දන්නවා. හැබැයි මෙහෙන් අත්හැරියහම තව තැනක උපදින බවත් අපි දන්නවා. උපදින බව දන්නවා. හැබැයි උපදින තැන දන්නේ නැහැ. උපදින්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් මනුෂ්‍ය ආත්ම භාවයක හෝ දිව්‍යමය ආත්ම භාවයක උපදින්න නම් අපි ළඟ ඒකාන්තයෙන් සිල් තියෙන්න ඕනේ. මේ සීලය කියන ධර්මතාවය තමයි උපදින තැන වෙනස් කරන සාධකය. ඒකයි මෙතන සඳහන් කළේ
මේ ඉන්න තත්වයෙන් මැරුණොත් හොඳ තැනකට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඉන්න තත්වය වෙනස් කරගන්න වෙයිද කියන කාරණාව හිතලා බලන්න ඕනේ. පින්නතුනි අවසාන ආනිසංසය තමයි උත්තරින් අප්පටි විජ්ජන්තු බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මේ ජීවිතෙන් රහත් උනේ නැත්තම් බ්‍රහ්ම ලෝකයක උපදිනවා. පින්වතුනි මේ අන්තිම ආනිසංසය ධානලාභීන්ට විතරක් ලැබෙන ආනිසංසයක්. මෛත්‍රී ආනිසංස පිළිබඳව කාරණා 11ක් අපි සාකච්ඡා කළා. එයින් පින්නතුනි 10ක්ම මේ ලෝක වශයෙන් අත්දකින්න පුළුවන් ආනිසංස හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ බව දැනගෙනත් මේ උතුම් භාවනා ක්‍රමයේ පිළිබඳව උත්සාහ කරන්න කියලා තමයි පින්නතුනි කියන්නේ. දැනත් උත්සාහ නොකරනවා නම් ඒක අපේම තියෙන විශාල අඩුපාඩුවක්. මෙන්න මේ ආනිසංස 11 භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැවතත් පින්නතුනි දේශනා කරනවා. මෛත්‍රිය භික්ෂූණී සිතෙහි විමුක්තියක්. එම නිසා ආශ්‍රය කරන්න ඕනේ. භාවිතා කරන්න ඕනේ. බහුලව භාවිතා කරන්න ඕනේ. යානයක්සේ පිහිටන්න පුළුවන් ස්ථානයක්සේ දියුණු කරන්න ඕනේ. මේ ආකාරයෙන් ජීවිතේ පවත්වන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මනාකොට මෛත්‍රිය වඩන්ඩ ආරම්භ කරන පුද්ගලයට 11 ආකාරයක ආනිසංසයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙතන පින්නතුනි අපි මේ අවසාන වශයෙන් සිහිපත් කරපු මෛත්‍රිය භික්ෂූනි සිතෙහි විමුක්තියක්. ඒ නිසා ආශ්‍රය කරන්න, භාවිතා කරන්න, බහුලව භාවිතා කරන්න, යානයක්සේ පිහිටන්න පුළුවන් ස්ථානයක්සේ දියුණු කරන්න කියන කාරණා ටික අපි මීට කලින් දේශනාවේ මුලින් මනාව විස්තර කරලා තියෙනවා. ඒකයි මේ අවස්ථාවේ ඒ කාරණා ටික විතරක් සිහිපත් කරන්න යෙදුනේ. එහෙමනම් අපි මේ මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වන ආනිසංස 11 පිළිබඳව තරමක් කෙටියෙන් තමයි මේ සාකච්ඡා කරන්න යෙදුනේ. නමුත් දැන් අපි මේ ආනිසංස පිළිබඳව යම් අවබෝධයක් තියෙන අය. පින්නතුනි මේ සඳහන් කරපු ආනිසංස මාස ගණන් අවුරුදු ගණන් ගිහිල්ලා ලැබෙන ආනිසංස නෙමෙයි. මේවා මේ භාවනාව වඩද්දිම ලැබෙන ආනිසංස. ඒ වෙලාවේ ඉඳලම ලැබෙන ආනිසංස. මෛත්‍රී සිතෙන් ඉන්න තාක්කල් ආනිසංස ලැබෙනවා. මෛත්‍රී චිත්තේ නැති වුණ ගමන් ආනිසංසත් නැති වෙනවා. පින්නතුනි ඒ විදිහටයි මේ ආනිසංස ලැබෙන්නේ. අපි ඒ පිළිබඳව කරුණුත් මීට කලින් දේශනා කරලා තියෙනවා. මේ මෛත්‍රිය කියන්නේ සන්නාහකයක් වාගේ තමයි අපේ ආරක්ෂාව හදන්නේ කියලා. නමුත් භාවනාව හොඳට දියුණු කරගත්ත කෙනාට ඊටාම සුළු මොහොතකින් මේ මෛත්‍රී ධානයට සමවදින්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රී චිත්තයට, මෛත්‍රී සමාධියට සමවදින්න පුළුවන්කම තියෙනවා. ඒ තුලින් ඊටා විශාල ආරක්ෂාවක් හදාගන්න පුළුවන් බව කරුණු අපි සාකච්ඡා කරන්න යෙදුණා. එහෙමනම් පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව වඩන්න බලාපොරොත්තු වෙන අයට මේ භාවනාව දියුණු කරන්න තියෙන ක්‍රම, එහෙම නැත්නම් භාවනාව වඩන්න තියෙන ක්‍රම ආකාර ගණනාවකට අපට විස්තර කරලා තියෙනවා. ඒ කාරණා ටිකත් අපි තව ටිකක් සාකච්ඡා කරමු. ආකාර ගණනාවකට දේශනා කරලා තියෙනවා කියලා සඳහන් කරාම පින්නතුනි ඒකෙන් ප්‍රධාන වශයෙන් ආකාර 3ක් තියෙනවා. මේ කරුණු මේ භාවනාව වඩන්න බලාපොරොත්තු වෙන අය විශේෂයෙන් මතක තියාගත යුතු කරුණු.
මෙතන ඉඳලා සාකච්ඡා කරන මේ කාරණා ටික ඔබට සටහන් කරගන්න පුළුවන් නම් කොළ කෑල්ලක් පෑනක් අරගෙන ඒක දැනටත් ප්‍රායෝගිකව භාවනාව වඩමින් ඉන්න අයට මහත් ප්‍රයෝජනයක් බවට පත් වෙයි කියලා හිතනවා. පින්නතුනි අපි සඳහන් කළා ප්‍රධාන ආකාර 3ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එයින් එකක් තමයි පින්නතුනි සීමා රහිතව මෛත්‍රිය පැතිරවීම. පළවෙනි කාරණාව සීමා රහිතව මෛත්‍රිය පැතිරවීම. දෙවෙනි කාරණාව සීමා සහිතව මෛත්‍රිය පැතිරවීම. තුන්වෙනි කාරණාව දිසා අනුව මෛත්‍රිය පැතිරවීම. මේ විදිහට ප්‍රධාන කාරණා 3ක් දේශනා කරලා තියෙනවා. එතකොට පින්නතුනි මූලික වශයෙන් ප්‍රභේද 3ක් තියෙනවා. ඒ තුනෙනුත් සීමා රහිතව මෛත්‍රී වැඩිම කියන ක්‍රමය ආකාර 5කට නැවත බෙදනවා. සීමා සහිතව මෛත්‍රී වඩනවා කියන ක්‍රමය ආකාර 7කට නැවත බෙදනවා. දිසා අනුව වඩනවා කියන ක්‍රමය ආකාර 10කට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දිසා 10ක් තියෙනවා. ප්‍රධාන දිසා 4යි, අනු දිසා 4යි, උඩ දිසාව සහ යට දිසාව හැටියට දිසා 10ක් තියෙනවා. මේ විදිහට ප්‍රධාන වශයෙන් බෙදලා දක්වපු කාරණා 3 කාරණා 4ක් පදනම් කරගෙන තියෙනවා. ඒ කාරණා 4 තමයි අවේරා, අභ්‍යාපජ්ජා, අනීඝා, සුඛී අත්තානං පරිහරන්තු කියන ක්‍රම 4. අර මූලික ක්‍රම 3 මේ ක්‍රම 4 පදනම් කරගෙනයි තියෙන්නේ. මේ 4 තමා පින්නතුනි ධ්‍යානවලට සමවදින මූලික ක්‍රමවේද 4. එහෙමනම් පළවෙනි එක අවේරා මම වෛර නැත්තෙක් වෙම්වා. අභ්‍යාපජ්ජා මම තරහ නැත්තෙක් වෙම්වා. අනීඝා අනීඝා කියලා කිව්වේ මම නිදුක් වෙම්වා. සුඛී අත්තානං පරිහරන්තු කියලා සඳහන් කළේ මම සුවපත් වෙම්වා. සුවපත් වූ ආත්ම භාවයක් පරිහරණය කරන්නෙක් වෙම්වා. මේ තමයි පින්නතුනි ඒ කාරණා 4 සිංහල තේරුම. පින්නතුනි මේ ආකාර 4ම එකට කරන්න බෑ කියලා සඳහන් කරනවා. අපි මේ කාරණාව මුලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නමුත් පින්නතුනි අද වැඩි දෙනෙක් මේ භාවනා ක්‍රමය ප්‍රගුණ කරන්නේ මේ 4ම එකට යොදා ගනිමින්. මේ 4ම කෙනෙක් කරන්න කැමති නම් එකක් ටික කාලයක් වඩලා අනික් ක්‍රමයේ යොදා ගන්න ඒ පුද්ගලයාට පුළුවන්. මෙන්න මේ ක්‍රම 4 නැවත අර මූලික ක්‍රම 3ට වෙන වෙනම බෙදලා දක්වනවා. පින්නතුනි පෑනක් කොලයක් අරගෙන ලෑස්ති වෙන්න කියලා කීවත් ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි අදට ධර්මදේශනාව මෙතනින් නිමා කරමු. මේ බෙදීම් ක්‍රම ටික අපි ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සදැහැති දායක පිරිස පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන තමන්ගේ පවුලේ නිදන ප්‍රාප්තියට පත් වුණ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව ඉන්න දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම
දුවාදරුවන්ට ස්වාමි භාර්යාවන්ට රත්නත්‍රී ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. මෙලව සිදු කරන යහපත් කටයුතු සියල්ලක් රත්නත්‍රී ආශිර්වාදයෙන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පරලෝ ජීවිතේ සුගතිගාමී කරගන්නත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් මේ පුණ්‍ය ධර්මයන් ඒ පින්නතුන්ට හේතු වාසනා වේවා. චක්කුම් උදපාදි උතුම් ධර්ම දේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමාටත් එතුමන්ගේ දයාබරණීය ස්වාමිදීනියටත් මේ සඳහා එතුමන්ට බොහෝසේ උපකාර කරන ධර්මසිරි පියාණන් සහ මෑණියන් ඇතුළු අනිකුත් සත්පුරුෂ පිරිස සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මා රැස් කරගත්ත සද්ධර්ම දානානිසංසයත් ලැබේවා. තව තවත් මෙවන් උතුම් පුණ්‍ය කටයුතු සිදු කරගන්න බොහෝ දෙනාට කල්යාණ මිත්‍ර වෙන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව ලැබේවා. අපි හැමදෙනාම රැස් කරගත්ත උතුම් පුණ්‍ය ධර්මයන් මේ ලෝකෙ පුරාම මේ වසංගත තත්වයට ගොදුරු වෙලා මියගිය සියලු දෙනාටම අනුමෝදන් කරමු. රෝග තත්වයට ගොදුරු වෙලා ඉන්න සියලු දෙනාටම මේ රැස් කරගත්ත කුසල බලයෙන්ුත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ුත් ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසානයේ පින්කමේ සංවිධායක හේමක ඩයස් මැතිතුමා ඇතුළු ඒ සත්පුරුෂ පිරිසේ සියලු දෙනාටමත් අපි පින් අනුමෝදන් කළ හැම කෙනෙකුටමත් ආශිර්වාද කළ සියලු දෙනාටමත් නැවත වතාවක් ප්‍රාර්ථනා කරමු. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. චක්කුම් උදපාදී අද දේශනාව එලෙසින් පවත්වා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. අද දේශනාවේ දායකත්වය පිළිබඳව මේ සිහිපත් කිරීම. මේට අවුරුදු 3කට පෙර 2018 මැයි මාස 10 වන දින ඔවුන් අතරින් වියෝ වූ සෝමරත්න දිසානායක ආදරණීය පියාණන්ටත් මේට අවුරුදු 7කට පෙර 2014 ජූලි මාස 2 වන දින ඔවුන් අතරින් වියෝ වූ යමුනා මාගම්මන ආදරණීය මෑණියන්ටත් 2017 දෙසැම්බර් 13 වන දින ඔවුන් අතරින් වියෝ වූ ඩී ඇඹුල් දෙනි ආදරණීය සීයාට සහ 2009 පෙබරවාරි මාස 10 වන දින ඔවුන් අතරින් වියෝ වූ චාලට් ඇඹුල් දෙනි ආදරණීය ආච්චි අම්මා ඇතුළු මව්පිය පාර්ශවයන්ගේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා. සියලුම සුජීවත් වන ඥාති මිත්‍රාදීන්ටත් දේශකයන්න් වහන්සේටත් ශ්‍රී ලංකා වාසීන්ට ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගී සුවපත් දිවියකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් විශේෂයෙන් මේ දිනවල ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වන කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දනන්හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අද දායකත්වය දරනු ලබන්නේ ස්කොට්ලන්තයේ වෙසෙන ශානක දිසානායක මහත්මයා, වාසනා දිසානායක මහත්මිය සහ සෙනද දිසානායක පුතුණුවන් විසින්. එසේනම් යලිත් ලබන සතිය හැම වෙන අපේක්ෂාවෙන් මෙලෙසින් අද දේශනාව නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
චක්ඛුං උදපාදී දහම් ඇස පහළ වේවා ධර්මය දකීවා